සුබ දවසක් සියලුම දෙනාට ආයුබෝවන්. අපි මේ සතියේ කතා කරමු. අපි කිව්ව රචනා ප්‍රශ්න 170න් දෙවෙනි රචනා ප්‍රශ්න වර්ගය පළවෙනි පේපර් එකේ B කොටසේ ඕගොන්ට ලැබෙන ලකුණු 10 ගානක්. හොඳයි අපි බලමු දැන් පළවෙනි ගාන. ඒ ගානේ සමජතුරස්‍ර අර්ධ වෘත්තාකාර කොටස් වෘත්ත චාප කොටස් තියෙනවා. අපි බලමු සාකච්ඡා කරලා ඒ ගැටලුව. හොඳයි අපි පළවෙනි ගාන බලමු. පළවෙනි ගාන කියනවා රූපයේ දැක්වෙන්නේ නාන කාමරයකට ආලෝකයේ ඇතුළු වීම සඳහා කම්බි වලින් නිම වූ පැත්තක දිග සෙන්ටිමීටර් 56ක් හා පළල සෙන්ටිමීටර් 28ක් වූ ඍජු කෝණාශ්‍ර රාමුවකි. එය සෙන්ටිමීටර් 28ක් දිග කම්බියකින් සමචතුරස්‍ර දෙකක් ලැබෙන පරිදි වෙන්කොට ඇති අතර ඒවායේ ඇතුළතින් ස්පර්ශ වන පරිදි කම්බි වලින් තැනූ වෘත්ත දෙකක් අඩංගු කොට ඇත. එක් එක් වෘත්තවල විස්කම්භ කම්බි වලින් වෙන්කොට ඇති අතර ඒවා දෙපස අර්ධ වෘත්ත කම්බි වලින් නිම වූ සමාන අර්ධ වෘත්ත පාසා ඇත. ඔහොම දිග කතන්දරයක් කියනවා. ඉතින් ඕගොල්ලන්ට ගානේ රූප සටහන දීලා තියෙනවා. මම ආයෙ පැහැදිලි කරන්නම් ගානත් එක්ක රූප සටහනත් භාවිතයෙන්. ඔන්න කියපු කතාව ආයෙ කියන්නම්. කියන රූපේ දැක්වෙන්නේ නාන කාමරයකට ආලෝකය ඇතුළු වීම සඳහා. මෙන්න මේ රූපේ තියෙන ජනේලයක් වෙන්න ඇති. ඒ නාන කාමරයක ආලෝකය ලැබෙන්න තියෙන කොටසක්. කම්බි වලින් නිම වූ පැත්තක දිග සෙන්ටිමීටර් 56ක් හා ඒ කියන්නේ මේ සම්පූර්ණ කොටසේ පැත්තෙම දිග සෙන්ටිමීටර් 56යි. ඊට පස්සේ හා පළල සෙන්ටිමීටර් 28ක් කියලා කියන එක දීලා තියෙනවා. දිග කම්බියකින් සමචතුරස්‍ර දෙකක් ලැබෙන පරිදි වෙන්කොට ඇති අතර. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා තියෙන දිග 56යි පළල සෙන්ටිමීටර් 28ක් වෙන්න කම්බියක් අරගෙන සමාන සමචතුරස්‍රාකාර කොටස් දෙකක් කරන් තියෙනවා. ඒවායේ ඇතුළතින් ස්පර්ශ වන පරිදි කම්බි වලින් තැනූ වෘත්ත දෙකක්. ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත දෙක ගැන කියන ලොකු වෘත්ත දෙක කම්බි වලින් තනලා තියෙන ස්පර්ශ වෙන්න අඩංගු කොට ඇත. එක් එක් වෘත්තවල විස්කම්භය කම්බි වලින් වෙන්කොට ඇති අතර එක් එක් වෘත්තේ විස්කම්භය කම්බි වලින් වෙන්කොට ඇති අතර. ඒ කියන්නේ මේ වෘත්තේ විස්කම්භයත් කම්බියකින් ගිහිල්ලා මෙතරත් විස්කම්භය ඇවිල්ලා තියෙනවා කම්බියක් ඇදලා තියෙනවා. රේඛාවක් ඇදලා තියෙන කම්බිය. ඊට පස්සේ කියනවා ඒවා දෙපස අර්ධ වෘත්ත කම්බි වලින් නිම වූ අර්ධ වෘත්ත කම්බි වලින් නිම වූ සමාන අර්ධ වෘත්ත පාසා ඇත. ඒ කියන්නේ මේ දෙපැත්තට මේ තියෙන අර්ධ වෘත්තාකාර කොටස්. ඒවා පාස්සල්වල තියෙන. හරි. හරි. ඔය කතාවත් එක්ක අපි යම් බාන්න ගාන හදන්න රෝමි ලක්කම් එක බලමු. රෝමි ලක්කම් එක බලන්න. රෝමි ලක්කම් 1. එකේ කියනවා එක් වෘත්තයක් ඇතුළත පිහිටි අර්ධ වෘත්ත ඡාප කොටසක අරය කීයද? එක් වෘත්තයක් ඇතුළත පිහිටි බලමු. ඒ කියන්නේ මේක වෘත්තයක් ගමු. මේ ඉන්නේ අර්ධ වෘත්ත කොටස්නේ. ආන් ඒකක අරය අහන්නේ කියන මෙන්න මෙතන අරය අහන්නේ. ඉතින් අපිට ඒක හොයන්න ලේසි. ඒක නිකන් හදලා දාන්න තියෙන්නේ. මොකද මේක දැන් සමචතුරස්‍ර දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතර පාදේ සමාන කොටස් දෙකකට මෙතනුයි මෙතනුයි. ඒ කියන්නේ මෙයා හරි මැද වෙලා මධ්‍ය ලක්ෂ්‍ය වෙලා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ පැත්තට පළල වෙන්නත් ඕන 28. මොකද සමචතුරස්‍රයක් නේ මෙතරින් ගන්නත් පුළුවන්. මෙයා 28යි නම් මෙයාත් 28යි. එතකොට මේකේ මේ වෘත්තයේ ඉන්නේ හරි මැද්ද නිසා මේ සම්පූර්ණ දිග 28යි 28 මේ තියෙන හරි මැද්ද 28 දෙකට බෙදුවොත් මේ සම්පූර්ණ දිග එනවා 14ක් එනවා. ඒ ආවේ අර්ධ වෘත්තයේ විස්කම්භයෙන් අපෙන් අහන්නේ අරය. එහෙනම් විස්කම්භයෙන් භාගයක් වෙන්න ඕන. ඉතින් රෝමි ලක්කයකට උත්තරේ 14න් භාගයක් කියන සෙන්ටිමීටර් 7ක් කියලා එනවා. බලමු රෝමි ලක්කම් 2. හරි. කුඩා අර්ධ වෘත්ත ඡාප කොටසක දිග හොයන්නලු. හරි. බලමු. කුඩා අර්ධ වෘත්ත ඡාප කොටසක් කියන්නේ මෙන්න මේ කොටසක්. ඉතින්
අපිට චාපයක දිග වෙන සූත්‍ර දාන්නත් පුළුවන්. නැත්තම් කෙලින්ම මේ තියෙන්නේ වෘත්තයකින් භාගයක්. අපි හැම ගමු ලේසි. ඉතින් මම ගන්න රෝමි ලක්කම් 2 චාප කොටසක දිග. චාප කොටසක දිග. වෘත්තයකින් දැන් වෘත්තයක සම්පූර්ණ දිග හොයන සූත්‍රය 2πr ඒකෙන් ඉන්නේ මෙතන හරි යඩක් ඒ කියන්නේ භාගයක්. ඔන්න 2πr ගෙන් භාගයක් ගත්ත අපි සුළු කරමු 2.5 5 කියන එක්කෙනාගේ දාන්න 7න් 22යි. අරේ අපි දැන් කලින් හොයාගත්ත 7යි. තව ඉන්නවා භාගයක්. ඉතින් මේ දෙකට මේ දෙක කැපෙනවා 7ට 7 කැපෙනවා 22 එකක් එනවා 22යි සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ මෙන්න මේක චාප කොටසක දිග සෙන්ටිමීටර් 22ක්. ඒ වගේම තේරෙන්න ඕනේ මේ හැම චාප කොටසක්ම මේ අපිට රූපේ දීලා තියෙන දත් අණුව සමානයි. මෙයත් 22යි, මෙයත් 22යි, මෙයත් 22යි, මෙයත් 22යි. අපව හොයන්න දෙයක් නැහැ. අපි රෝමි ලක්කම් 3 බලමු. රෝමි ලක්කම් 3 මොකද්ද කියන්නේ? එක් වෘත්ත කොටසක් සඳහා වැය වී ඇති කම්බිවල දිග සොයන්න. එක් වෘත්ත කොටසක් සඳහා ඒ කියන්නේ අපිට මේ සම්පූර්ණ ලොකු වෘත්තය වෙන්න ඕනේ. එක් වෘත්ත කොටසක් සඳහා කියන්නේ අපෙන් කුඩා වෘත්තය කියලා කිව්වෙත් නෑ, අර්ධ වෘත්ත කිව්වෙත් නෑ. මෙන්න මේ ලොකු වෘත්ත කොටසක් සඳහා වැය වෙච්ච කම්බිවල දිග තමයි අපෙන් අහන්නේ. ඉතින් මම රෝමි ලක්කම් 3 දාන්නම්. ඉතින් කම්බිය වල වැය වෙච්ච දිග කියන්නේ මේ සම්පූර්ණ වටේ දිග. ඉතින් අපි දන්නවා වෘත්තයක දිග හොයන්න වටේ දිග හොයන්නේ c සමානයි 2πr දාලානේ. එහෙනම් මම ගන්නවා වෘත්තයක් සඳහා ලියනවා රෝමි ලක්කම් 3 වෘත්තයක් සඳහා වැය වූ කම්බි දිග කියලා ලියන්නේ. හරි. ඉතින් අපි දන්නවා වෘත්තයක වටේ දිග තමයි උතර යන්නේ. ඉතින් අපි දානවා සූත්‍රය c සමානයි 2πr කියන එකේන 2 2යි වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. මේ ලොකු වෘත්තයේ අරේ කීයක් වෙනවද? අපි ඒක ඉස්සලා කලින් හම්බුණා සෙන්ටිමීටර් 14ක් කියලා හම්බුණා. ඉතින් උන දානවා 14යි. 4 7 1යි 14ට 7 2ක් කියලා එනවා. දෙවරක් 22 බැලුවොත් 44යි 44 2ක් 88ක් කියලා එනවා. එක් වෘත්තයක් සඳහා කම්බි සෙන්ටිමීටර් 28ක් යනවා. හරි. රෝමි ලක්කම් 4. බාන් රෝමි ලක්කම් 4. කියනවා සම්පූර්ණ රාමුව සඳහා අවශ්‍ය කම්බිවල දිග. සම්පූර්ණ රාමුව සඳහා අවශ්‍ය කම්බිවල මුළු දිග ආසන්න මීටරයට සොයන්නලු. සම්පූර්ණ රාමුව සඳහා අවශ්‍ය කම්බිවල මුළු දිග. ඒ කියන්නේ සම්පූර්ණ මේ රාමුවම හදලා තියෙන කම්බි වලින් මේ අපි මේ රූපය ඇඳලා තියෙන හැම රේඛාවක්ම ආය මේ වක්‍ර රේඛාවක්ම හැම එක්කෙනෙක්ම ඉන්නේ කම්බි වලින්. ඉතින් අපි දැන් හොයන්න ඕනේ මේකට අවශ්‍ය සම්පූර්ණ කම්බි වල දිග. එහෙම හොයන්න ගියාම අපිට මේ පැත්තේ මේ කම්බියේ දිග දන්නවා. ආයේ මේ කෑල්ල දන්නවා. මොකද 56 28යි මේ පැත්තේ. ඒතර 56 28ක් එනවා. මේ මැද්ද යන කම්බියත් හොයන්න පුළුවන්. මැද්ද යන කම්බියත් වෙන්න ඕනේ 56මයි සම්පූර්ණ දිග යන්නේ. මේ සම්පූර්ණ පල්ල යන හින්දා ඒ කම්බියක් දන්නවා 28යි. අපි මේ වෘත්තවල දිගත් හොයාගත්තා. මේ එක්කෙනෙක්ගේ දිගත් හෙව්වා. එහෙනම් මේ අර්ධ වෘත්තයක දිගත් හොයලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සම්පූර්ණ යන කම්බි ප්‍රමාණය හොයන්න. ඉතින් මම ලියලා ඉන්නම්. බලන්න. රෝමි ලක්කම් 4. ලියමු කොහොමද? අවශ්‍ය හරි දන්නේ නැහැ අකුරු. මුළු කම්බි වල දිග කියලා ලියන්නම්. හරි. බලමු මම කොටසෙන් කොටස අරන් බලන්නම්. ඉස්සෙල්ලාම ගන්නවා මේ 56යි මේ 56යි මේ 56යි. ඒ කියන්නේ 56 කියලා ලියනවා තුනක් නෙමෙයි. මේ කම්බිය මේ කම්බිය මේ කම්බිය. මම ඉතින් 56 තුන එකතු කරන්නේ නැතුව කෙලින්ම 56 තුනක් කියලා ගුණ කරලා පෙන්නන්න නැතොත් ලේසි. ඊට පස්සේ බලමු මෙතන ගත්තොත් මේ 28 කෑලි යනවා 1යි 2යි ආයි මේ කෙලවරේ එක්කෙනයි 3යි. ඉස්සල්ලා වගේ 56 3යි 28 3යි. ඔන්න 28 3ක් කියලා ගත්තා.
ඊට පස්සේ අපි මේ ලොකු වෘත්තයකට යන ප්‍රමාණය හෙව්වොත් අපි ඒක හෙව්වා ඉස්සල්ලා හෙව්වා කියලාද 88ක්. ඒ 88 වෘත්තය යනවා. එතකොට අපිට දෙකක්. ඔන්න 88 ඒවා දෙකයි. එකතු කිරීම දැම්මා. ඊට පස්සේ පේනවා මේ අර්ධ වෘත්ත කොටස් යනවානේ. ඒවා බලමු. ඒක ගත්තොත් මේ 22යි 22 1යි 2යි 3යි 4ක් යනවානේ. ඔක්කොම ගත්තා නේද? 22 ඒවා 4. 22 ඒවා 4. බලන්න අපි මේ ඔක්කොම කම්බි ගත්තද කියලා බලමු. මේ කම්බිය ගත්තා, මේක ගත්තා, 56 3ක් ගත්තා. අය 28 මේක ගත්තා, 28 3ක් ගත්තා. මේ ලොකු වෘත්තයම ගත්තා, ඒ වගේ දෙකක් ගත්තා. මේ චාප කොටස් 1යි 2යි 3යි 4යි 22 4ක් ගත්තා. හරි. සුළු කරන්නයි තියෙන්නේ. බලමු සුළු කරන්න අපි. 56 3ක් බලමු. 3 වරක් 6 18යි. එකක් ඉතුරු වෙනවා. 3 වරක් 5 15 1යි 16ක් වෙනවා. එකතු කිරීම 28 3ක් බලමු අපි. 3 වරක් 8 24යි. දෙකක් ඉතුරු වෙනවා. 3 වරක් 2 6යි 2යි 8ක් වෙනවා. 88 දෙක. දෙවරක් 8 16යි එකක් ඉතුරුයි. දෙවරක් 8 16 1යි 17ක් වෙනවා. 22 4ක්. 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි කියලා එනවා. ඉතින් මේ සංඛ්‍යා ටික එකතු කරා නම් අපිට යන කම්බි ප්‍රමාණය එනවා. මම ලියන්න පැත්තෙන් ලේසියට මම ලියන්නන්නේ. එහෙනම් ඉන්නවා 168යි. ආය 84යි. ආය 176යි. ආය 88යි එකතු කරන්න යන්නේ. බලමු 8යි 4යි 12යි 12යි 6යි එකතු වුණොත් 18යි 18යි 8යි 26න් 6 දානවා දෙකක් ඉතුරුයි. 6යි 8යි එකතු වුණොත් 14යි 14යි 2යි 16ක් එනවා. 6යි 8යි 14යි 14යි 2යි 16ක් එනවා. 16ට 7ක් ආපුවම 23යි 23ට 8ක් ආපුවම 31ක් එනවා. 31න් 1 දාලා 3ක් ඉතුරුයි. 3යි 1යි 4යි මේ ඉතුරු 1යි 5යි 516ක් එනවා. ඉතින් අපි එයාගේ දාමු මෙතෙන්ට 516යි. හරි. ඒ කියන්නේ අවශ්‍ය මුළු දිග සෙන්ටිමීටර වලින් එනවා 516ක්. අපිට ආනවා ආසන්න මීටරයට අහන උත්තරේනේ. ඉතින් මේක ආසන්න මීටරයට හොයන්න අපි මේක සෙන්ටිමීටර මීටර කරන්න ඕන. අපි දන්නවා සෙන්ටිමීටර 100ක් මීටර 1යි, සෙන්ටිමීටර 200ක් මීටර 2යි. ඒ කියන්නේ 100ෙන් බෙදුනම තමයි දෙකක් වුනේ. ඒ කියන්නේ මේක මීටර කරන්න බෙදන්න ඕනි 100ෙන්. 100ෙන් බෙදනවා කියන්නේ ඉන්නේ බිංදු 2යි. අපිට උලන් දශම ස්ථාන දෙකක් වමට ගියා මෙතෙන්ට එනවා. ඉතින් 5.16යි මීටර කියලා එනවා. දැන් අපිට කියන්නේ අවශ්‍ය මුළු දිග ආසන්න මීටරයටනේ. ආසන්න මීටරයට හොයන්න ඕනේ. ඒ කියන්නේ මේක වට යන්න ඕනේ. එතකොට ආසන්න මීටරයට හොයන්න ගියොත් වට යන්න ඕන. වටේම අපි. හැබැයි මේන් ප්‍රශ්නකුත් එනවා. දැන් මේක ආසන්න මීටරයට හොයන්න කිව්වම අපි වටේ යද්දි පළමු දශම ස්ථානයේ සලකලා එතකොට පළමු දශම ස්ථානයේ සලකලා එයාගේ 5 හෝ 5ට වැඩි නම් මෙතෙන්ට එකතු කරනවා. 5ට අඩු නම් වෙනසක් කරන්නේ නැහැ. අපි ඉතින් උත්තරේ ගාමු වටේලා මේක යගේ පළමු දශම ස්ථානයගේ 5ට අඩුයි. මෙයාට වෙනසක් වෙන්නේ මීටර 5ක් අවශ්‍යයි. හැබැයි ඉතින් මේක මේ ආසන්න මීටරයට හෙව්වට මෙයා සම්පූර්ණයෙන් හදන්න මේක මදි. මොකද මේ ප්‍රමාණය යනවනේ. ඉතින් අපිට අර කිව්ව නිසා වුණම ආසන්න මීටරයට වැටෙව්වා. උත්තරේ මීටර 5යි. හරි. බලන්න තව ප්‍රශ්න තියෙනවද කියලා. හරි. අපි බලමු පස්වෙනි ගාන. අඳුරු කළ කොටස වීදුරු මගින් ආවරණය කිරීමට යෝජිතය. එම කොටස්වල වර්ගඵලය සොයන්න. මේ අඳුරු කරලා තියෙන කොටස වීදුරු වලින් ආවරණය කිරීමට යනවලු. එම කොටස්වල වර්ගඵලය සොයන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ මෙහෙම. වෙන්නේ කොහොමද? මේක කියන මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටස නේද? මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටස වීදුරු වලින් වහන්නලු ආවරණය කරන්නලු යන්නේ. ඉතින් ඔය ඒ වීදුරු වලින් ආවරණය කරන කොටස වර්ගඵලය හොයන්නලු. ඒ කියන්නේ මේ අඳුරු වෙලා තියෙන කොටස වර්ගඵලය. ඉතින් මේක ඕන සංකීර්ණ විදිහට හදන්න පුළුවන්. ඊට වඩා ඕනට ගොඩක් ලේසි නිකමට හිතන්න මේ මෙතන ඉන්න අර්ධ වෘත්තයමනේ මෙතරක් තියෙන්නේ. ඉතින් අපිට බැයිද මේක ගලවලා මම මෙතනින් හයි කරන්න. ඒතර මෙතන තියෙන එක මෙතෙන්ට එලා මේ ටික අඳුරු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ අර්ධ වෘත්තෙම අඳුරු වෙනවා. නේද? ආය
මේකේ ගත්තොත් එහෙම මේ අර්ධ වෘත්තෙම තමයි මෙතරක් තියෙන්නේ. මොකද අර යන්නේම සමානයිනේ. ඉතින් මේ අර්ධ වෘත්තය කරලා මෙතරින් තිබ්බනම් කෙලින්ම මේ සෙට් එකම අඳුර වෙනවා. මේ සම්පූර්ණ මේ කෑල්ල කපලා අයින් කරලා මෙතෙන්ට ගාඩ සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මේ කෑල්ල අයින් වෙනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ අර්ධ වෘත්තයක් හැදෙනවා. ඉතින් එතර අඳුර වෙන එතකොට සමාන අර්ධ දැන් මේ කෑල්ල මෙතරින් තිබ්බම මේ අර්ධ වෘත්තයමයි මේ කෑල්ල මෙතෙන්ට හයි කරපුවම මේ අර්ධ වෘත්තයමයි ගත්තාම අර්ධ වෘත්ත දෙකම එකතු කරපුවම සම්පූර්ණ වෘත්තයක් හැදෙන්නේ. ඉතින් අඳුර කරපු කොටසේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ ඔය සම්පූර්ණ වෘත්තෙම වර්ගඵලයට. ඒ කියන්නේ ඔය අර්ධ වෘත්ත දෙකම එකතු වුණාම මේ පැත්තේ අඳුර වෙච්ච එක නයි මේ පැත්ත ටිකයි ගත්තාම සම්පූර්ණ වෘත්තය හැදෙනවා. ඒ කියන්නේ මේ වෘත්තයට සමාන වෙන්නේ. නේද? ඉතින් අපි සම්පූර්ණ අඳුරු කර කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් වෘත්තයේ වර්ගඵලය වෙන සූත්‍රය දාලා. සම්පූර්ණ අඳුරු කර කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් වෘත්තයේ වර්ගඵලය වෙන සූත්‍රය දාලා. ඉතින් මම රෝම ඉලක්කම් 5 හදනවා. මුළු කියලා දාන්න. මුළු අඳුරු කොටසේ වර්ගඵලය හොයන්න යන්නේ. ඉතින් ඒකට කෙලින්ම අපි කිව්වා වගේ වෘත්තයෙන් වර්ගඵල වෙන සූත්‍රය දාමු. වෘත්තයක වර්ගඵල වෙන සූත්‍රය 5r වර්ගය. ඉතින් අපි දානවා 5 කියන්නේ 7න් 22යි. අපි ඉස්සල්ලා හෙව්වා විශාල වෘත්තයක අරයාව 14ක් නේ. ඉතින් අපි අරයට දාමු 14. 14 ඒවා කීයක්ද? 2ක්. සුළු කරන් බාන්න 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. ඉතින් එනවා සුළු වුණා 22 දෙකෙන් වැඩි වුණොත් එහෙම 44ක් එනවා. 44 වැඩි වෙන්න ඕනේ 14න්. අපි පැත්තක වැඩි කරමු 44 14න්. බලන්න 4 වරක් 4 16යි. එකක් ඉතුරුයි. 4 වරක් 4 16යි මේකයි 17යි. බැලුවොත් ඊට පස්සේ 1 වරක් 4 4යි. 1 වරක් 4 4යි. ඉතින් සුළු කරපුවම 6යි 7යි 4යි 11 එක දාන එකක් ඉතුරුයි. 4යි 1යි 5 ඉතුරු එක්කන 6ක් එනවා. ඒ කියන්නේ සම්පූර්ණ අර අඳුරු කරපු කොටසෙන් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616යි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ඔයගොල්ලෝ දැන් පළවෙනි ප්‍රශ්නේ අවසන් කරා. ඔයගොල්ලෝ දැන් හොඳ අවබෝධයක් ඇති. අපි දැන් බලමු දෙවන වර්ගඵලයේ ගැටලුව සාකච්ඡා කරන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගාන පොතේ සටහන් කරගෙන ගැටලුව අධ්‍යයනය කරන්න ගන්න. හරි. අපි දැන් දෙවෙනි ප්‍රශ්න කියවලා බලමු. ගෙවත්තක් අලංකරණය කිරීම සඳහා යොදාගත් බිම් සැලැස්මක දල රූපයක් ඉහත දැක්වේ. කියන මෙතන තියනවලු ඒ ඍජුකෝණාශ්‍ර කොටසක් හා අර්ධ වෘත්ත දෙකකින් දක්වා ඇත. ගෙවත්තක් අලංකරණය කිරීම සඳහා යොදාගත් බිම් සැලැස්මක දල රූපයක් ඉහත දැක්වේ. ඒ ඍජුකෝණාශ්‍ර කොටසක් හා අර්ධ වෘත්ත දෙකකින් දක්වා ඇත. ඒ කියන්නේ මේ ගෙවත්තක් අලංකරණය කරපු බිම් සැලැස්මක දල රූපයක්ලු තියෙනවා. ඍජුකෝණාශ්‍ර කොටසක් තියෙනවලු අර්ධ වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවලු රූපේ පේනවනේ. ඉතින් බලමු ඊට පස්සේ කියන දේවල් තව ටිකක් කියනවා දත්ත ටිකක්. BC දිග BC දිග මීටර් 12ක් වන අතර BC හි මැද O ලෙසද දක්වා ඇත. OE දිග මීටර් 7කි. DC කෝ බලන්න DC නෙමෙයි BC නේ. කෝ BC කෙනෙක් කෙනා මීටර් 12යි. මේ පාදේ සමාන. ඉතින් මෙයත් 12යි මෙයත් 12යි. ආය කියනවා මේ DC මැද O ලක්ෂය තියෙනවා හරි. OE කෙනෙක් කෙනා 7යිලු. ඒ කියන්නේ මේ අර්ධ වෘත්තය හරේ වෙනවා. ඒක 7යි මේ ඉන්නේ එතකොට අරේ වෙන්න ඕනේ. ඒතර මෙයත් 7යි මෙයත් 7ක් වෙනවනේ. හරි බලමු ඔය රූපේ මම ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ රූපේ. අද කියපු විදිහට එතකොට මේ අර්ධ වෘත්තය හරේ නිසා මෙයා 7යි මෙයත් 7ක් වෙනවා. මෙයත් 7ක් වෙනවා. එතකොට මේ DC දිග 14ක් වෙනවා. හරි බලමු ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න වලට යමු. AB දිග සොයන. හරි ලේසි ප්‍රශ්නයක් නේ. AB කියන්නේ කවුද? මෙයා. ඉතින් මේ මෙයා දැන් ඍජුකෝණාශ්‍රයක් කියපු නිසා මේ AB පාදයයි DC පාදය සමානයි. ඉතින් මේක අපි හෙව්වා මෙතන 7යි මෙතන 7යි කියලා අපි දාගත්තානේ. ඒත් සම්පූර්ණ කෑල්ල වෙනවා 7යි 7යි 14ක් කියලා එනවා. ඉතින් අපි ගමු රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 ලැබෙනවා අපිට කීයද? ලකින්ද රෝම ඉලක්කම් 1 AB ගේ දිග මීටර් 14ක් කියලා එනවා. හරි.
දැන් රෝම ඉලක්කම් දෙකට යම් බලන්න අපි. රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙකේ කියනවා රූපේ මුළු රූපේ පරිමිතිය සොයන්න කියනවා. මුළු රූපේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඉතින් එහෙම කිව්වම මේ කෑල්ල ඕන දිග, මේ කෑල්ල දිග, මේ කෑල්ල දිග, මේ කෑල්ල දිග ඕන. මේ ඇතුළේව ගන්න බෑ මොකද පරිමිතිය ගැන වටේ දිගනේ. එතකොට අපිට එවන කිව්වේ මුළු රූපේ පරිමිතියන සොයන්න කිව්වේ හරි. අපි යම් බලන්න ඊට පස්සේ එතකොට අපි මේ කෑල්ල ගත්තොත් මේක 12යි එක දන්නවා. මේ කෑල්ලක් දන්නවා ඒක 12යි මීටර්. මේ සම්පූර්ණ දිගක් දන්නවා 14යි. මෙන්න මේ ඡාපය තමයි දන්නේ නැත්තේ. මම එයාව හොයන්න යන ඉස්සෙල්ලා. ඉතින් ඔන්න මම ලියන්නම් මෙතනින් ඉස්සෙල්ලා මේක හොයන හින්දා AB ඡාපයේ දිග. ඉතින් අපි ඡාපයක දිග හොයන සූත්‍රය නම් 2πr ගෙන් 360න් තීට දාන්නේ. මෙතන ඉතින් අපිට පේනවනේ අර්ධ වෘත්තයක්නේ. කෙලින්ම අපි දාමු ඡාපයේ 2πr වෘත්තයම ගත්තොත් දිග 2πr ඒකෙන් භාගයක්. අපි දැන් සුළු කරමු 2 හරි 5 කියන්නේ 7න් 22යි. මෙයාගේ අරය ගත්තොත් මේ දිග අපි 14යි කිව්වා විස්කම්බේ අරය කියන්නේ භාගයක්. ඉතින් 14න් භාගයක් කියන 7යි. තව ඉන්නවා භාගයක්. මේ දෙකට දෙක කැපෙනවා 4 කැපෙනවා. AB ඡාපයේ දිග එනවා මීටර 22ක් කියලා. හරි. දැන් හොයන්න පුළුවන් රූපේ පරිමිතිය. ඔක ඕනේ වුණානේ අපිට ඉස්සෙල්ලා. එහෙම නිසා රූපයේ පරිමිතිය වටේ දිග බලමු. මම මේ කෑල්ලම ගන්න ඉස්සෙල්ලා 22යි අපි හෙව්වා. 22 එකතු කිරීම මේක හෙව්වා 12යි. එකතු කිරීම මේ සෙට් එක දන්නවා මේ DC දිග 14යි. එකතු කිරීම මේක දැන් දන්නවා 12යි. ඔය ටික එකතු කරනවා 1යි 2යි 3යි 4යි කෑලි 4යි 1යි 2යි 3යි 4යි එකතු කරන් බලන්න 22යි 12යි කීයද 34යි 34යි 14යි කීයද 48යි 48යි 12යි 60ක් වෙනවා. එහෙනම් රූපයේ පරිමිතිය මීටර් 60යි. ආපහු කියන්න 22යි 12යි 34ක් වෙනවා. 34ට 14 එකතු වුණාම 48ක් වෙනවා. 48ට 12 එකතු කරපුවම 60යි. රෝම ඉලක්කම් දෙකක් ඉවරයි. ඊට පස්සේ අපි බලමු රෝම ඉලක්කම් 3 මොකක්ද කියන්නේ කියලා. රෝම ඉලක්කම් 3. මේ දින රෝම ඉලක්කම් 3 අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ මල් වැවීමට වෙන් කර ඇත. මල් වගා කරන කොටසේ වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ සම්පූර්ණ මේ කොටසේ මල් වගා කරනවලු. ඉතින් මල් වගා කරන මුළු වර්ගඵලය මම මෙහෙන් ලියන්න එහෙනම් රෝම ඉලක්කම් 3 මම යරින් ලියමු. රෝම ඉලක්කම් 3 මල් වගා කරන මුළු වර්ගඵලය කියලා ලිව්වා. ඉතින් මල් වගා කරන්නේ මෙන්න මේ කොටස මාඳුරු කරලා පෙන්නනම් මේ ටිකයි මේ ටිකයි. ඉතින් ඔයාලට තේරෙන්න ඕන මේ ආගේ විස්කම්බයක් 14 මේ ආගේ විස්කම්බයක් 14 මේ අර්ධ වෘත්ත දෙක සමානයි. ඔය අර්ධ වෘත්ත දෙක එකට සෙට් කරා නම් හැදෙනවා තනිකර මොකද්ද? එක වෘත්තයක් හැදෙන්නේ. ඉතින් මල් වගා කරන මුළු වර්ගඵලය හොයන්න පුළුවන් අපිට කොහොමද? වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය කෙලින්ම දාලා. ආය වෙනම අර්ධ වෘත්ත දාන්න ඕනේ නැහැ. මොකද මේ මෙතන ඉන්න අර්ධ වෘත්තයයි මෙතන ඉන්න අර්ධ වෘත්තයයි සමානයි. හරි. ඉතින් මම කෙලින්ම වෘත්තයක වර්ගඵලය වෙන ඒ වෘත්තයක් හැදෙනින්ද වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය දැම්මා. 5r වර්ගය. 5 කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ අරයන් දෙකක්. ඉතින් අපි දන්නවා මේ විශාල අර්ධ වෘත්තයක අරය කීයක් වෙනවද? සෙන්ටිමීටර නෙමෙයි මීටර් 7ක් වෙනවා. ලියුමුත් කෑ ගන්නවා. 7 වැඩි කිරීම 7. 7ට 7 කැපෙනවා. 22 7න් වැඩි කරපුවම 7 2 14යි එකක් ඉතුරුයි. 7 2 14යි එකයි 15ක් වෙන 154යි වර්ග මීටර්. හොඳයි. අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 4 ABCD වට වූ කොටසේ පමණක් තනකොළ වැවීමට අදහස් කර සිටී නම් එම කොටසේ වර්ගඵලය සොයන්න. ABCED වට වූ කොටසේ පමණක් තනකොළ
තනකොළ වැවීමට අදහස් කර සිටී නම් එම කොටසේ වර්ගඵලය සොයන්නලු. හරි අපි බලමු දැන් A B C E D කියන කොටස. හොඳයි බලන්න A B C E D A B C E D ඒ කියන්නේ මේ මම මේ අඳුරු කරලා තියෙන ටික හැර අනිත් ටික කියන්නේ මේ අර්ධ වෘත්ත දෙක හැර ඉතුරු ටික තයාගේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. තයාගේ වර්ගඵලය හොයන්න තියෙන අපිට ලේසිම ක්‍රමය නැත්නම් එකම ක්‍රමය තමයි අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ සුජු කෝණාශ්‍රය වර්ගඵලය හොයාගන්න. මේ සුජු කෝණාශ්‍රය වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. ඒක හොයලා මෙන්න මේ අර්ධ වෘත්තය අඩු කරා නම් හරි. එහෙනම් අපිට එතකොට උත්තර එනවනේ. මම මේක පාරම හදන්නම්. මම මේ ලියන රෝම ඉලක්කම් 4 කියලා ලියනවා තනකොළ වවන වර්ගඵලය කියලා. එන ඒක කරන්න අපිට සුජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ අර්ධ වෘත්තයක වර්ගඵලය. අපි දන්නවා සුජු කෝණාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය දිග වැඩි කිරීම පළල මේ රූපෙන් බැලුවොත් දිග වෙන්නේ මේ ටික තමයි දිග. කියන්නේ මේ 7 කැලි දෙකක් 14යි 14 වැඩි කිරීම පළල වෙන්නේ කීයක් තියෙන්නේ 12යි නේ. පළල 12යි අඩු කිරීම අර්ධ වෘත්තයක වර්ගඵලය කියන්නේ 5r වර්ගයෙන් භාගයක්. අපි ඉස්සෙල්ලා ඔක හෙව්වා සම්පූර්ණ වෘත්තයකම නම් මම භාගයක් හොයලා පෙන්නන්නම්. මම මෙතන ලියනවා 14 වැඩි කිරීම 12ෙන්ම තියෙනවා 5 කියන්නේ 7න් 22යි r වර්ගය කියන්නේ අරයන් දෙකක් අර්ධ වෘත්තයේ අරය 7යි 7 ඒවා 2යි වැඩි කිරීම භාගය 4 7 කැපෙනවා 2ට 1යි 22ට දෙවරක් 11යි 14 ගුණ කිරීම 12 අඩු කිරීම මෙතන දැන් ඉතුරුලා ඉන්නේ 11 ගුණ කිරීම 7 බලමු 14 12න් වැඩි කළා 12 4 48යි 4ක් ඉතුරුයි 12 1 12යි 4යි 16ක් එනවා අඩු කිරීම 11 7 77ක් එනවා 168න් 77ක් අඩු කරන්න ඕනේ 8න් 7ක් ගියාම 1යි 6න් 7ක් අඩු කරන්න බෑ 16න් 7ක් ගියාම 9ක් එනවා. ඉතින් තනකොළ වවන වර්ගඵලය වර්ග මීටර එනවා 91ක් කියලා. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා රෝම ඉලක්කම් 5. බලමු රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5 තියෙනවා A B C E D වට වූ කොටසේ තනකොළ වගා කිරීම සඳහා වර්ග මීටර 1ට රුපියල් 125ක් වැය වේ නම් ඒ සඳහා වැයවන මුදල සොයන්න. ABCED කොටසේ ABCED වට වූ කොටසේ තනකොළ වගා කිරීම සඳහා වර්ග මීටර 1ට රුපියල් 125ක් වැය වේ නම් ඒ සඳහා වැයවන මුදල. ඉතින් ඒකට ලේසි මම රෝම ඉලක්කම් 5 වදන්නම් මෙතනින් ත්‍රිඩ තියෙනවනේ ත්‍රින් හදනවා. ඒ කියන්නේ මෙහෙමයි වර්ග මීටර 1ට රුපියල් 125ක් වැය වෙනවලු. ඉතින් අපි දන්නවා තනකොළ වගා කරන්න වර්ග මීටර 91ක. ඉතින් මේ වර්ග මීටර 1 91ක් කරගන්න 91න් ගුණ වෙන්න ඕනි. ඒ කියන්නේ එතකොට මේ පැත්තෙත් 91න් ගුණ වෙන්න ඕන. හරි ඉතින් 91යි වර්ග මීටර 91ට 125 වැඩි කරලා බලන්න ඕනේ 91න්. මම මෙහෙම වැඩි කරන්නම්. 125 91න් වැඩි කරලා බලමු. 1 වරක් 5යි 1 වරක් 2යි 1 වරක් 1යි. නම් වරක් 5 45යි 4ක් එනවා. නම් වරක් 2 18යි 4යි 22යි 2ක් එනවා. නම් වරක් 1 9යි 2යි 11ක් එනවා. 5යි 7යි 3යි 1යි 1යි. ඒ කියන්නේ 11375ක් වැය වෙනවා. එම නිසා වැයවන මුදල තනකොළ වවන්න වැයවන මුදල හොයන්න යන්න. රුපියල් වලින් ගත්තාම යනවා 11375. හරි.
දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. හොඳයි. දැන් අපි කතා කරමු තුන්වෙනි වර්ගඵලයේ රචනා ප්‍රශ්නය. ඒකේ රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහනේ තියෙන විදිහෙන් නම් ත්‍රිජුගෝණාශ්‍රාකාර කොටස් තියෙනවා, වෘත්තාකාර කොටස් තියෙනවා. අපි බලමු අධ්‍යයනය කළා ඒ ගැටලුවත්. හොඳයි, අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. කියනවා රූපේ දැක්වෙන්නේ තුනී තහඩුවකින් භාජනයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කළ දිග සෙන්ටිමීටර් 80ක් වූ ත්‍රිජුගෝණාශ්‍ර කොටසක් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 42ක් වූ අර්ධ වෘත්ත කොටස් දෙකකි. ආය කියන්නම් රූපේ දැක්වෙන්නේ තුනී තහඩුවකින් භාජනයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කළ දිග සෙන්ටිමීටර් 80ක් වූ ත්‍රිජුගෝණාශ්‍ර කොටසක් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 42ක් වූ අර්ධ වෘත්ත කොටස් දෙකකි. බලමු අපි රූපේ අන්දමම රූපේ මේක මේ තියෙන ත්‍රිජුගෝණාශ්‍ර කොටස පළලක් නම් දීලා නැහැ, දිග තියෙන සෙන්ටිමීටර් 80යි කිව්වා. විෂ්කම්භය සෙන්ටිමීටර් 42ක් වෙච්ච අර්ධ වෘත්තාකාර කොටස් දෙකකුත් ඉන්නවා. හරි. දැන් බලමු ප්‍රශ්න වලට ගිහිල්ලා. ප්‍රශ්න වලට ගියාම රෝම ඉලක්කම් එකේ කියනවා ත්‍රිජුගෝණාශ්‍ර කොටසේ පළල මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයේ ඡාපයේ දිගට සමාන නම් තහඩුවේ වර්ගඵලය සොයන්න කියනවා. ත්‍රිජුගෝණාශ්‍ර කොටසේ පළල අර්ධ වෘත්තයේ ඡාපයේ දිගට සමාන නම් තහඩුවේ පළල සොයන්න දිගට සමාන නම් තහඩුවේ පළල සොයන්න කියලා කියනවා. හරි. අපි එහෙනම් බලමු පළල සොයන්න තහඩුවේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. දැන් තහඩුවේ පළල සමාන වෙනවා කිව්වා මොකටද? අර්ධ වෘත්තයේ ඡාප කොටසේ දිග. ඉතින් අපි පුළු දන්නවා ඡාප කොටසක දිග හොයන්න පුළුවන් සූත්‍ර දාන්න ඕනේ. මොකද වෘත්තයකම නම් අපි දන්නවා දිග හොයන්නේ 2πr. පරිධිය සමානයි 2πr නේ. මේ ඉන්නේ වෘත්තයකින් භාගයක් නිසා 2πr වැඩි කිරීම භාගය කියලා ලියනවා. හරි. ඊට පස්සේ අපි සුළු කරලා බලමු. ඉතින් ඒගොල්ලෝ කිව්වා පළල අර්ධ වෘත්තයේ ඡාප කොටස දිගට සමානයි කිව්වා. ඒක නිසා ඔන්න මම 2πr ගෙන් භාගයක් කියලා ගත්තා. 2යි 5 කියන්නේ 7න් 22යි ගුණ කිරීම අර්ධ වෘත්තයේ අරය වෙන්න විෂ්කම්භය 42යි නම් අරය කියන්නේ එකෙන් භාගයක් 42 දෙකට බෙදෙනවා 21යි. ආය භාගයක් ඉන්නවා. 2ට 2 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. මේ 2ට 2 කැපුණා 4ට 7 ඒවා 1යි 21ට 4ත් 3යි කියලා කැපෙනවා. ඉතින් 22 ඒවා 3ක් 66යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. ඔන්න අපිට ත්‍රිජුගෝණාශ්‍ර කොටසේ පළලාව සෙන්ටිමීටර 66යි. ඊට පස්සේ අනිත් ප්‍රශ්න බලමු. රෝම ඉලක්කම් 2 කියනවා අර්ධ වෘත්ත කොටසක වර්ගඵලය සොයන්න කියලා. අර්ධ වෘත්ත කොටසක වර්ගඵලය සොයන්න කියලා කියනවා. හරි. අපි බලමු. අර්ධ වෘත්ත කොටසක් ගමු. අර්ධ වෘත්ත කොටස් දෙකක් ඉන්නවා. අපිට කියන කොටසක වර්ගඵලය හොයන්න කියලා. ඉතින් මම ගන්න රෝම ඉලක්කම් 2 අර්ධ වෘත්ත කොටසක අර්ධ වෘත්ත කොටසක අර්ධ වෘත්ත කොටසක වර්ගඵලය. ඉතින් අපි දන්නා වෘත්තයක නම් වර්ගඵලය වෙන πr වර්ගයේ සූත්‍රය ඒකෙන් භාගයක්. සුළු කරලා බලමු ආදේශ කරලා. 5 කියන්නේ 7න් 22යි. r වර්ග කියන්නේ අරයන් 2යි. අපි ඉස්සලා කිව්වා අරය 21යි කියලා. 21 ඒවා 2ක් එච්චරයි. 4 7 1යි 21ට 4ක් 3ක් වෙනවා. හරි. එනවා 22 වැඩි කිරීම 3 වැඩි කිරීම 21 කියලා. ඉස්සෙල්ලා මම ලේසියින්ද මෙයා වැඩි කරන්නම්.
321කින් 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 22 වැඩි වෙන්න ඕනි 63 නේ. හරි 22 වැඩි කරමු පැත්තක 63න් බලමු. දෙවරක් 3 6යි දෙවරක් 6 12ක් කියලා එනවා. ආපහු දෙකෙන් නිසා දෙවරක් 3 6යි දෙවරක් 6 12යි කියලාමයි එන්නේ. එකතු කරපුවම 6යි 6යි 2යි 8යි 2යි 1යි 3යි 1යි 13යි 86ක් එනවා. 1386ක් වෙනවා වර්ග සෙන්ටිමීටර් වලින් අර්ධ වෘත්ත කොටසක වර්ගඵලය. හරි අපි බලමු ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට ගිහිල්ලා රෝම ඉලක්කම් 3 කියනවා භාජනයේ සකස් කිරීමට භාවිතා කරන තහඩුවේ වර්ගඵලය. ඒ කියන්නේ මේක හදන්න යන මුළු තහඩුවේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. ඉතින් තහඩුවේ වර්ගඵලය කියලා කියන්නේ මේ අර්ධ වෘත්ත දෙකේමයි මේ සුජු කෝණාශ්‍රයේ වර්ගඵලයේ ඔය තුන් දෙනාගේම එකතුව. ඉතින් එහෙනම් මම ඒක පොඩ්ඩක් සම්බන්ධ ලියලා ඉන්න තොල්ලේසි රෝම ඉලක්කම් 3 මම ලියනවා මුළු තහඩුවේ වර්ගඵලය. මුළු තහඩුවේ වර්ගඵලය කියලා ලියනවා. එහෙනම් මුළු තහඩුවේ වර්ගඵලය හැදෙන්නේ සුජු කෝණාශ්‍රයේ වර්ගඵලයයි එකතු වෙන්න ඕනේ අර්ධ වෘත්ත තහඩු දෙකේ වර්ගඵලයයි. සුජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගත්තම දිග වැඩි කිරීම පළල දිග තිබ්බ 80යි අපි පළල හෙව්ව 66යි කියලා එකතු කිරීම අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය වෙද්දී අපි එක අර්ධ වෘත්තයක හෙව්වා 1386යි ඒ වගේ දෙකක් ගත්තා නම් හරි නේද? හරි ඊට පස්සේ බලමු 80 66න් වැඩි කරද්දී පූර්ණ සංඛ්‍යා වැඩි වීමේදී අග බිංදු හිටියම අයින් කළ උත්තරයට දාගන්නවා. දැන් 8 වැඩි කරන්න ඕනේ 66. වැඩි කරලා බලමු. 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 4යි 52යි 5280ක් වෙනවා. එකතු කිරීම දැම්ම 1386 දෙකක් නේ. වැඩි කරමු දෙවරක් 6 12යි එකක් ඉතුරුයි. දෙවරක් 8 16 ඉතුරු එකයි 17යි ආ එකක් ඉතුරුයි. දෙවරක් 3 6 ඉතුරු එකයි 7යි ආය දෙවරක් 1 2යි. ඔන්න 5280ට එකතු වෙන්න ඕනේ 2772ක්. 2යි 8යි 7 එකතු වුණාම 15යි එකක් එනවා. 7යි 2යි 9යි 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 5යි 2යි 7යි 1යි 8යි. සම්පූර්ණ තහඩුවෙන් වර්ගඵලය ලැබෙනවා 8052යි වර්ග සෙන්ටිමීටර් කියලා. හොඳයි. අපි බලමු දැන් රෝම ඉලක්කම් 4ට ගිහිල්ලා. රෝම ඉලක්කම් 4 ටිකක් දිග කතාවක් කියනනේ. බලමු. සුජු කෝණාශ්‍ර තහඩුවේ පළල පැතිවල අර්ධ වෘත්තයේ ඡාපයේ දිග පාසා සකස් කරන ලද භාජනයේ පරිමාව අරේ සෙන්ටිමීටර් 21ක් උස අරේ සෙන්ටිමීටර් 21යි උස සෙන්ටිමීටර් 80ක් වූ ඝන වෘත්තාකාර සිලින්ඩරයක පරිමාවෙන් අර්ධයකට සමාන වේ නම් සකස් කරන ලද භාජනයට දැමිය හැකි උපරිම ජල පරිමාව ලීටර් වලින් සොයන්න. අරේ ආර්ධ උස H වන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පරිමාව 5R වර්ග H කියලා. මාපව් ගාන කියන්නම්. ඍජු කෝණාශ්‍ර තහඩුවේ පළල. ඍජු කෝණාශ්‍ර තහඩුවේ පළල පැතිවල අර්ධ වෘත්තයේ ඡාපයේ දිගේ පාසා සකස් කරන ලද භාජනයේ පරිමාව අරේ සෙන්ටිමීටර් 21ක් උස සෙන්ටිමීටර් 80ක් වූ ඝන වෘත්තාකාර සිලින්ඩරයක පරිමාවෙන් අර්ධයකට සමාන වේනම් සකස් කරන ලද භාජනයට දැමිය හැකි උපරිම ජල පරිමාව ලීටර් වලින් සොයන්න කියලා කියනවා. ඉතින් මම පැහැදිලි කරන්නම් මේක රූපේ.
මෙහෙමයි වෙන්නේ. දැන් මේකෙන් හදනවලු භාජනය. මෙන්න මේ මෙතන මේ තියෙන චාපේ දිග හරියට මෙන්න මේ පල්ල තියෙනවනේ. ඒකට අහුවෙන්න අලවනවලු. එතකොට මේක මේ දෙන්න එකතු වෙනවා. මෙතෙන්ට මෙයා එකතු වෙනවා. මේකෙත් එහෙම එකතු වෙලා භාජනයක් හදනවා. ඔය භාජනයේ පරිමාව කොහොමද කියන්නේ? අරේ මෙච්චරයි උස මෙච්චරක් වූ සිලින්ඩරයක පරිමාවට මොකද වෙනවා කියන්නේ? සිලින්ඩරයක පරිමාවෙන් අර්ධයකට සමාන වෙනවා කියලා කියන්නේ. එහෙනම් මම ඕක ඇඳ ගන්නම්. මම නම් මෙතන රෝමි ලක්කම් 4 මෙහෙන් ලියනන් දෙසින්දා ඉඳ ඉතුරුයි. වෙන්න මෙහෙමයි. දැන් අපි අර හැදෙන භාජනයේ හැදෙනවා අපිට තේරුමක් නැහැනේ. මම එකකින්ද ලියන්නම්. මෙන්න මෙහෙම. ඉස්සෙල්ලා මම සිලින්ඩරයකුත් නිකන් අඳින්නම්. සිලින්ඩරය. ඔය හැදයන් කියන්නේ. ඉතින් ඔය සිලින්ඩරයේ අරේ සෙන්ටිමීටර් 21ක් කිව්වා. උස සෙන්ටිමීටර් 80ක් කිව්වා. නේද? අරේ සෙන්ටිමීටර් 21යි උස 80ක් කිව්වා. ඒතර වෙන්නේ මෙහෙමයි. ඔය භාජනයේ පරිමාව අර කිව්ව සිලින්ඩරයේ පරිමාවෙන් සමානයි කිව්වා හරි අඩකට. ඉතින් භාජනයක පරිමාව තමයි අපිට හොයන්න කියන්නේ. ඒක දන්නේ නැහැ. සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය දන්නවා. 5r වර්ග h ඒකෙන් භාගයක්. මේවා තමයි හොයාගන්න ඕන. ලීටර් වලින් තමයි හොයන්න. අපි බලමු දැන් එන්නේ මොනවාද කියලා. වෙලුමත් එක කැමරාවට. ඉතින් ආදේශ ක්‍රම 5 කියන්නේ 7න් 22යි. අරේ ගත්තොත් සිලින්ඩරයේ 21 ඒවා දෙකක්. වැඩි කිරීම උස සෙන්ටිමීටර් 80යි. තව ඉන්නවා ගුණ කිරීම භාගයක්. ඒ සිලින්ඩරේ පරිමාවෙන් හරි අඩක් නිසා. 4 7 1යි 21ට 4ක් 3යි. 2ට 2 1යි 82 න් බෙදුවොත් 40ක් එනවා. හරි. සුළු කරන්න යන්නේ අපි. හරි. ඉතින් අපිට ඉතුරු වුණා 22 ගුණ කිරීම 3 ගුණ කිරීම 21 ගුණ කිරීම 40 කියලා. උඩ ඉන්න කට්ටියට ඔක්කොම කැපුණා. 7ක් කැපුණා 2ක් කැපුණා. අපි සුළු කරලා බලමු 22 ඒවා 3ක් ගත්තොත් ඉතුරුනේ 22යි 3යි 21යි 40යි. 22 ඒවා 3ක් 66ක් එනවා. 21 40න් වැඩි කරද්දි බිඳුවයින් කළා දාන උත්තරේට 4 වර 1 4යි 4 වරක් 2 8ක් එනවා. 66 840න් ගුණ වෙද්දී බිඳුවයින් කළ උත්තරේට දානවා 66 84න් ගුණ වෙන්න ඕන. මොන්නේ හරියම හදන්න ලේසි. 66 84 4 වරක් 6 24යි 2ක් ඉතුරුයි. 4 වරක් 6 24යි 2යි 4 වරක් 6 24යි 2ක් ඉතුරුයි. 4 වරක් 6 24යි 2යි 26ක් එනවා. 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 4යි 52ක් එනවා. එකතු කළා මෙතෙන්ටම දාන්නම් 4යි 8යි 6 එකතු වුණාම 14යි එකක් ඉතුරුයි. 2යි 2යි 4යි ඉතුරු 1යි 5යි තව ඉන්නවා 5. එනවා මේ ඉන්නේ ඝන සෙන්ටිමීටර් වලින්. දැන් මේක අපෙන් අහන්නේ ලීටර් වලින් තමයි අහන්නේ. ඉතින් මේක අවසාන උත්තරේ නෙමෙයි. ඔය ආවේ භාජනයේ පරිමාව ආවේ ඝන සෙන්ටිමීටර් වලින්. අපි හොයන්න ඕනේ ලීටර් වලින්. දැන් ඉතින් ඝන සෙන්ටිමීටර් ලීටර් අතර සම්බන්ධයක් හදන්න ඕන. ඉස්සෙල්ලම අපි දන්න සම්බන්ධයක් බලමු. අපි දන්න සම්බන්ධයක්. අපි දන්න සම්බන්ධයක් හදන්න ගියාම ඕගොල්ලෝ දන්නවා ඝන සෙන්ටිමීටර් එකක් මෙහෙම සම්බන්ධයක් ගන්නවනේ ඕගොල්ලෝ. මෙන්න මෙහෙම එකක්. ඕගොල්ලෝ දන්නව නේද? ඝන මීටර් එකක් ලීටර් 1000යි කියලා. මම එකපාරම හදන්න යන්නේ ඝන මීටර් එකක් ලීටර් 1000යි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපිට ආයේ උත්තරේ ඝන මීටර නෙමෙයි ඝන සෙන්ටිමීටර.
ඉතින් මං ඕන් ඔය කිව්ව 55440 ඝන සෙන්ටිමීටර එක්කෙන ඉස්සෙල්ලම ඝන මීටර කරගන්න යන්නේ. පොඩි ක්‍රමයක් කියා දෙන්නම්. මම මේක මෙහෙම ලිව්වොත් වැරදිද බලන්න. 55440 මේක මම ලියනවා 1 cm ගුණ කිරීම 1 cm ගුණ කිරීම 1 cm කියලා. ගාන්න 55440 එකෙන් වැඩි කරත් ඒකමයි ආයකෙන් වැඩි කරත් ඒකමයි ආයකෙන් වැඩි කරත් ඒකමයි වැරද්දක් වෙන්නේ නැහැ. සෙන්ටිමීටර් සෙන්ටිමීටර වලින් වැඩි වුණොත් වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටර වලින් වැඩි වුණොත් ඝන සෙන්ටිමීටර වෙනවා. වැරද්දක් නැහැ. ඉතින් මම එහෙනම් ඊට පස්සේ කරනවා මෙහෙම දෙයක්. 55440 සෙන්ටිමීටර මීටර කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවනේ සෙන්ටිමීටර 300ක් කියලා හිතන්න. සෙන්ටිමීටර 300ක් කියන්නේ මීටර 3. ඒ කියන්නේ මේ සෙන්ටිමීටර මීටර උනේ 300 100ෙන් බෙදුනමනේ 3ක් උනේ. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදනවා. එතකොට මේ උඩ ඉන්න සෙන්ටිමීටර 1 100ෙන් බෙදුව ගමන් මීටර වෙනවා. මේ සෙන්ටිමීටර 1 100ෙන් බෙදපු ගමන් මොනවාද වෙන්න ඕනේ? මීටර වෙනවා. මෙයත් 100ෙන් බෙදපු ගමන් මේ ඉන්න සෙන්ටිමීටර 1 100ෙන් බෙදපු ගමන් මීටර වෙනවා. මීටර වෙනවා කියන්නේ මේ ඒකකය තමයි. ඉතින් පොඩි දෙයක් මෙතන කරමු. මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා. 5544 වැඩි කිරීම 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 1 කියන්නේ 5544මයි. මෙතන 10 වැඩි කිරීම 100 වැඩි කිරීම 100 ලේසි. ඉස්සලම් බිඳු ටික දාම 1 2 3 4 5යි 1 2 3 4 5යි එකෙන් වැඩි කරොත් එන්නේ එකමයි. මීටර මීටර වලින් වැඩි කරොත් වර්ග මීටර වලින් වැඩි වුණොත් එම ඝන මීටර වෙනවා. ඔන්න සෙන්ටිමීටර කියන එක ඝන මීටර බවට පත් වෙන්න යනවා. ඉතින් මම මේක මෙහෙම තියන අපි අවසානයේ සුළු කරලා බලමු. දැන් අපි සම්බන්ධයක් හදුවනේ ඝන මීටර 1 ලීටර් 1000 කියලා. ඕන මම මෙතන ලියන්නම්. ඝන මීටර 1ක් අපි දන්නවා සම්බන්ධයක් දන්නවා ලීටර් 1000 කියලා. ඝන මීටර 1ක් ලීටර් 1000 කියලා දන්නවා. හරි. දැන් මට මේක ඕන ඝන මීටර 1ක් නෙමෙයි ඝන මීටර මෙච්චර. ඉතින් අපි දන්නවා 1 කියන එක්කෙනා මොකෙන්ද වැඩි කරන්නේ? ඒක හැදෙනවනේ දැන්. 1 5න් වැඩි කරොත් 5ක් වෙනවා. 1 100න් වැඩි කරොත් 100ක් වෙනවා. මට ඕනේ මේක හදන්න. ඉතින් මෙයාගෙන් වැඩි කරමු. ඉතින් ඔන්න මම ඝන මීටර 1 වැඩි කරනවා 5544 බෙදීම 0.5ක් කියන්නේ ලක්ෂයෙන්. ඉතින් මේ පැත්ත මේ කොටසෙන් වැඩි කරා නම් මේ පැත්ත මේ ලීටර් 1000ත් වැඩි වෙන්න ඕන ඒ කොටසෙන් 5544 බෙදීම ලක්ෂය කියන එක්කෙනාගෙන්. ඉතින් මේ එකෙන් වැඩි කරපුවන් එනවා 5544 බෙදීම ලක්ෂයයි ඝන මීටර කියලා එනවා. ඒ කියන්නේ අපිට තර ආවේ අර තියෙන භාජනයේ පරිමාව ඝන මීටර වලින් ගත්තොත් මේකේ 0.3ට 0.3ක් කැපෙනවා. ඉතර 100 ඉතුරු වෙනවා. 100ෙන් බෙදනවා කියන දශම ස්ථාන දෙකක් වමට පයින්නවා. එතන 55.44 ලීටර් කියලා. ඉතින් අපි ඔය හදපු භාජනයේ පරිමාව ලීටර් වලින් එනවා 55.44 ලීටර් කියලා. තේරුණාද? ඊට පස්සේ බලමු කොහොම ලක්ෂණ 4 ඉවරයි. ඒ ප්‍රශ්නේ ඉවරයි. හොඳයි, දැන් ඔයගොල්ලෝ රචනා ප්‍රශ්න 3ක් සාකච්ඡා කරලා බලමු 4 වෙනි වර්ගඵලයේ රචනා ප්‍රශ්නය සාකච්ඡා කරලා. හොඳින් අධ්‍යයනය කරන්න. හොඳයි, අපි දැන් 4 වෙනි ප්‍රශ්නේ බලමු. 4 වෙනි ප්‍රශ්නේ කියනවා ABCD ශ්‍රීජුකෝණාශ්‍ර ඉඩමේ පළල මීටර් 14ක් වන අතර දිග එමෙන් දෙගුණයකි. එහි AEFD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ එළවලු වගා කර ඇති අතර ඉතිරි කොටසේ කෙසෙල් වගා කර ඇත. ආපහු කියවන්නම්. ABCD ශ්‍රීජුකෝණාශ්‍ර ඉඩමේ පළල මීටර් 14ක් වන අතර
දිගේමෙන් දෙගුණයකි. එහි AEFD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ එළවලු වගා කර ඇති අතර ඉතිරි කොටසේ කෙසෙල් වගා කර ඇත. එතකොට මේ තියෙන ABCD ත්‍රිකෝණාශ්‍ර කොටස පළල මීටර් 14ක් කියලා කියනවා. දිගේ වගේ දෙගුණයක් කියලා කියනවා. AEFD කියන මේ අඳුරු කරපු ටික ඒ ටිකේ වගා කරලා තියෙනවා එළවලු. මේ ඉතුරු ටිකේ කෙසෙල් වගා කරලාලු තියෙනවා. හරිය. ඉඩමේ මුළු වර්ගඵලය හොයන්න කියන රෝම ඉලක්කම් එක ලේසි ගානක්. එතකොට ඉඩමේ මුළු වර්ගඵලය ඔන්න මම රූපය ඇඳලා තියෙන්නේ. මුළු වර්ගඵලය කියන්නේ මෙයාගේ පළල මීටර් 14ක් කිව්වේ. එහෙනම් දිගේ වගේ දෙගුණයක් වෙන්න ඕන මීටර් 28ක් වෙන්න ඕන. ඉතින් ඉඩමේ මුළු වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණාශ්‍රයෙන් වර්ගඵලය. ඉතින් මම ලියන්නම්. රෝම ඉලක්කම් එක ලේසි. ඉඩමේ වර්ගඵලය. ඉඩමේ වර්ගඵලය ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රයේ දිග වැඩි කිරීම පළල. ඉතින් අපි හොයමු දිග ගත්ත අපි 28යි පළල 14. 28 14න් වැඩි වෙන්න ඕන. මම උතර වැඩි කරන්නම්. 4 වරක් 8 32යි 3ක් ඉතුරුයි. 4 වරක් 2 8යි 3යි 11යි. 1 වරක් 8යි 1 වරක් 2යි 2යි 9යි 3යි 392ක් එනවා. වර්ග මීටර තමයි දාන්න වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් දෙකට ගිහිල්ලා රෝම ඉලක්කම් දෙක කෝ ඉතින් රෝම ඉලක්කම් දෙකේ කියනවා එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵලය. ඉතින් එළවලු වගා කරලා තියෙන්නේ මේ අඳුරු කරපු කොටසේ. එනම් මේ ඡාප කොටසේ. අපි දන්නා උතර ත්‍රිකෝණාශ්‍රය නිසා මෙතන අංශක 90යිනේ. ඉතින් මම මේ රෝම ඉලක්කම් දෙක මෙතන ලියන්නම්. කොහොමද කියන්නේ? එළවලු එළවලු වගා කර ඇති වර්ගඵලය. එළවලු වගා කර ඇති වර්ගඵලය. මම මෙතන කෙලින්ම වෘත්තයෙන් 4න් එකක් කියලා දාන්නත් පුළුවන්. අපේ සූත්‍රය තාම කිව්වේ නැහැනේ. වර්ගඵලය වෙන සූත්‍ර ඡාප කොටසක මම එක දාන්න. එකක් මතක් වෙන්න දාමු. ඡාප කොටසක වර්ගඵලය වෙන සූත්‍රය 5r වර්ගයෙන් 360න් θ. හරි. 5 කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ අරයන් දෙකක්. අරය 14යිනේ. ඒ මේනි කේන්ද්‍රික ඛණ්ඩයක් අරයන් දෙකක් සහ ඡාප කොටසකින් වට වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. අරය 14 ඒවා දෙකයි. හරි. 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 90යි. ඉතින් 4න් එකක් කියලා කියන්නේ ඔක සුළු වුණාම්නේ. බිඳුවල බිඳුව හැපෙනවා. 9ට 9 ඒවා 1යි. 36ට 9 වරක් 4ක් කියලා එනවා. 4 7 ඒවා 1යි. 14 7න් බෙදුවොත් 2යි. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි. 14ට 2 ඒවා 7යි. ඉතුරු වුණා 22 වැඩි කිරීම 7. ඉතින් 22 7න් වැඩි කරපුවා 154යි. ඒකකයේ වර්ග මීටර. එළවලු වගා කරලා තියෙන වර්ගඵලය වර්ග මීටර 154යි. රෝම ඉලක්කම් දෙක බලමු. රෝම ඉලක්කම් දෙකේ එළවලු වගා කර ඇති කොටසේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එහෙනම් මේ එළවලු වගා කරලා තියෙන මේ අඳුරු කරපු කොටසේ මේ වටේ දිග උන. මේක දන්නවා 14යි මේක දන්නවා 14යි. ඡාප කොටස දිග තමයි අමුතුවෙන් හොයන්න වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි ඡාප කොටසේ දිග හොයාගෙන ඉමු. රෝම ඉලක්කම් 3ට. ඡාප කොටසේ දිග. ඡාප කොටසේ දිග. දැන් ඡාප කොටසක දිග හොයන සූත්‍රය දැම්මොත් ඒක මම මේ වෘත්තයෙන් 4න් එකක් කියලා කියන්න පුළුවන්. මම කෙලිම සූත්‍රය දාන්නම් දැන් එකපාරක් කිව්වේ නැති හින්දා. ඡාප කොටසක දිග. වෘත්තයක නම් 2πr එයාගෙන් 360න් θ 2 2යි 5 කියන්නේ 7න් 22යි r කියන්නේ අරය 14යි 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ඉස්සලා වගේම 90යි. මේ තියෙන වෘත්තයක දිග
චාප කොටසක දිග වෙන්නේ 2πr ගෙන් 360න් තීට දාලා බිඳුරු බිඳුව කැපෙනවා 9ට 9 1යි 36ට 9 වර 4යි ඉස්සලා වගේම සුළු වෙනවා 4 7 1යි 14ට 4 2යි 2ට 2 1යි 4ට 2 2යි මේ දෙකට මේ දෙක ආපහු කැපෙනවා අවසාන ඉතුරුනා චාප කොටසේ දිග මීටර් 22යි කියලා අන්න දැන් එළවලු වල පරිමිතිය හොයන්න පුළුවන් එම නිසා එළවලු ඇති කොටසේ පරිමිතිය දැන් අපි දන්නවනේ පරිමිතිය කියන වටේ දිග ඒ කියන්නේ මේකයි මේ චාපි දිගයි එකතු වෙනවා. ඒතර අරයන් දෙක ගත්තොත් 14 2යි චාපේ දිග හොයාගත්තා කීයද 22යි 14 එකතු වෙනවා 28යි 28ට 22ක් ආපුවම 50යිනේ මීටර් 50 කියලා එනවා 14යි 28යි 22යි එකතු වුණාම එළවලු වගා කර ඇති කොටසේ පරිමිතිය මීටර් 50ක් කියලා එනවා හොඳයි අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 4 ප්‍රශ්න කියවමු කෙසෙල් වගාව සඳහා වර්ග මීටර් 406ක් වූ සම්පූර්ණ ඉඩම් කොටසක් වනසේ ABG ශ්‍රීජුකෝණික ත්‍රිකෝණ කොටසක් එකතු කළ යුතු ඇත. එකතු කළ යුතු ABG ත්‍රිකෝණයේ දල රූපයක් ඇඳ BG දිග ලියා දක්වන්න. මෙම කියන්නේ කෙසෙල් වගාව සඳහා වර්ග මීටර් 406ක් වූ සම්පූර්ණ ඉඩම් කොටසක් වනසේ ABG ශ්‍රීජුකෝණික ත්‍රිකෝණ කොටසක් එකතු කළ යුතු ඇත. එකතු කළ යුතු ABG ත්‍රිකෝණයේ දල රූපයක් ඇඳ BG දිග ලියා දක්වන්න. ඔන්න මම තව පැහැදිලි කරන්නම්. මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ ටික එළවලුනේ. කෙසෙල් වගා කරන මුළු වර්ගඵලය වර්ග මීටර් 406යි. එතකොට මේ ටික වර්ග මීටර් 406ක් වෙන්නේ මොකද සම්පූර්ණ ඉඩම තිබ්බේ 392යි. මම ඕනනම් මේ ටිකේ වර්ගඵලය ඉස්සලා හොයලා පෙන්නන්නම්කෝ. ඕනනම් මම මේ කොටසට නමක් දාන්නම්. ඒ කොටස කියලා. මොකද මේ හැඩයට අපිට නමක් කියන්න දන්නේ නැහනේ. මම ඒ හැඩයට ඒ කියලා දැම්මා. මම ඕන ඉස්සෙල්ලාම එයාගේ වර්ගඵලය හොයලා පෙන්නන්න. ඔන්න මම දැම්මා නම් කරේ එයාගේ වර්ගඵලය හොයන්න යන්නේ. ඉතින් අපි බලපුවම මේ වගේ හැඩයක වර්ගඵලය වෙන සූත්‍රයක් දන්නේ. හැබැයි අපිට පුළුවන් වර්ගඵලය කියන්නේ ගන්න ඉඩ ප්‍රමාණයනේ. සම්පූර්ණ ශ්‍රීජුකෝණාශ්‍රයෙන්ම මෙන්න මේ ඡාප කොටස නැත්තම් මේ කේන්ද්‍රික ඛණ්ඩය ඡාප කොටස නෙමෙයි කේන්ද්‍රික ඛණ්ඩය අයින් කරා නම් හරියි. ඉතින් අපිට ඒක වෙනම හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ශ්‍රීජුකෝණාශ්‍රයම හෙව්ව 392යි. ඔය කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ එළවලු ටික ඒක 156යි. 154යි. එහෙනම් අපිට ඒ කොටසේ වර්ගඵලය එනවා 392කින් එන්නේ 154ක් අඩු කරා නම් පැත්තට අඩු කරන්න 392කින් 154 දෙකෙන් 4ක් බැරිලා ගත්තා 12න් 4ක් ගියාම 8යි මෙතන ඉන්නේ 8යි 8න් 5ක් ගියාම 3යි 3 එකක් ගියාම 2යි ඔන්න එයාගේ වර්ගඵලය 238ක් එනවා වර්ග මීටර. හැබැයි දැන් මෙතන 238ක් වුණාට ඔක්කොම වර්ගඵලය 406ක් වෙන්න ඕන කෙසෙල් වගා කරන්න. ඇයි ඒගොල්ලෝ එහෙමනේ කියන්නේ? ඒ වගේම ඒ ත්‍රිකෝණ නම ABG කියනවනේ. ඒ කියන්නේ ත්‍රිකෝණේ නම ABG කියලා කියන්නේ අනිවාර්යෙන් AB පාදයක් වෙන්න ඕනේ. ඔහොම ඇවිල්ලා G තමයි මෙහි ඉන්න ඕන. ඒ වගේම කියනවා ABG කියන්නේ ශ්‍රීජුකෝණික ත්‍රිකෝණයක් කියලාත් කියනවා මෙතන මේ ABG ශ්‍රීජුකෝණික. එන අනිවාර්යෙන් මෙන්න මෙහෙම හැඩයක් එන්න ඕන. AB පාදයක් වෙන්න
BG මෙන්න මෙහි ඉන්නවා නේද? මෙහෙම අරගෙන මෙහෙම ඇඳත් මේ පැත්තට ඇඳත් වැරද්දක් නැහැ නේ. ජීව මෙහෙන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ රෝම ඉලක්කම් 4 මට මේ ත්‍රිකෝණ වර්ගඵලය හම්බෙච්ච ඉඳලා ඒකෙන් සම්බන්ධයක් හදන්න යන්නේ. ඒ කියන්නේ ABG ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බුස. එතකොට මෙහෙම තිබ්බම ආධාරකය මෙයා ලම්බුස මෙයානේ. අපිට BG හම්බෙන්නේ නැහනේ. හැබැයි මම මේ ත්‍රිකෝණේ අපිට කියන්නේ නැහනේ අපිට AB පාදයක් වෙන්න ඕනේ. මන් ත්‍රිකෝණේ BG මෙන්න මෙහෙම ඇඳගත්තොත් ත්‍රිකෝණ. ඒ කියන්නේ G මෙහෙන් දාන්න නැතුව මෙහෙන් දානවා. ඒතර කෙලින්ම මට BG පාදය හොයන්න පුළුවන් නේ. ඒකින්ද ඒගොල්ලෝ කියන්නේ ත්‍රිකෝණේ AB පාදයක් වෙන්න ඕන කියලානේ. ඒක නිසා මම මෙහෙට BG ඇඳ ගන්න අපේ පහසුර. ඒතර වැඩි ඉවර කරලා දාන්න පුළුවන් ඉක්මනට. එහෙනම් මම ත්‍රිකෝණ වර්ගඵල වෙන සූත්‍ර දානවා භාගයයි ආධාරකයට ගන්න පුළුවන් 28 ලම්බුසට කෙලින්ම BG. මේක ආධාරකයේ වෙද්දි ත්‍රිකෝණ ත්‍රිකෝණයක් ඉඳලා මේක ලම්බුස වෙනවා. ඉතින් ආධාරකයේ 28යි ලම්බුස BG කියලා ගන්නවා. ත්‍රිකෝණ වර්ගඵලය අපි හොයාගත්තා 168ක් ආවනේ. ත්‍රිකෝණ වර්ගඵලය 168යි. දෙකට දෙකේ 1යි 28 දෙකෙන් බෙදුවොත් 14යි. 14 වැඩි කිරීම BG කියලා එනවා. ඉතින් BG හොයන්න 14න් බෙදනවා මේ පැත්තත් 14න් බෙදනවා 14ට 14 කැපෙනවා. BG සමානයි 14ට 1යි 16ට 14 1යි දෙකක් ඉතුරු 28 14 ඒවා 2යි 12යි කියලා එනවා. මීටර් ඒ ගානත් ඉවරයි. පස්වෙනි රචනා ප්‍රශ්න වර්ගය. ඒකේ තියෙනවා ගේට්ටුවක් සම්බන්ධ කතාව. අපි බලමු ඒ වර්ගඵලයේ ගානේ අපෙන් අහන ප්‍රශ්න මොනවාද? අපි ඒක අධ්‍යයනය කරලා බලමු. හොඳයි අපි දැන් පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන කියනවා ගේට්ටු පියනක් සෑදීම සඳහා පුද්ගලයෙක් සෙන්ටිමීටර් 420ක් උස ඇති සුජුකෝණාශ්‍රාකාර තහඩුවකින් පහත රූපේ පරිදි කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් කපා ඉවත් කර ලබාගත් ආස්තරයක් පහත දැක්වේ. ආයි කියන්නම් ගේට්ටු පියනක් සෑදීම සඳහා පුද්ගලයෙක් සෙන්ටිමීටර් 420ක් උස ඇති සුජුකෝණාශ්‍රාකාර තහඩුවකින් පහත රූපේ පරිදි කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් කපා ඉවත් කර ලබාගත් ආස්තරයක් පහත දැක්වේ කියලා කියනවා. හරි අපි රූපේ බලමු. මම මේක ඇඳලා තියෙන රූපේ මේ තියෙන ගේට්ටුව සාදන් සෙන්ටිමීටර් 420ක් උසයිලු. ඒ ගේට්ටුව සාදන්න තහඩුවකින් කපාගත් ආස්තරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සුජුකෝණාශ්‍රාකාර තහඩුවක් තියෙන්නේ. මෙතනින් මේ චාප කොටසෙන් ගානට කපලා ඉවත් කරන් තියෙනවා. නේද? හරි අපි ඊට පස්සේ ප්‍රශ්න බලමු. ඊට පස්සේ කියනවා පස්වෙනි ගාන ඊට පස්සේ කියන්නේ මොකක්ද? අපිට පස්වෙනි ගාන ඊට පස්සේ කියනවා කපා ඉවත් කරන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ අරය ගණනය කරන්න කියනවා. කපා ඉවත් කරගත් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය බලමු අපි ඒ ගාන හදන්න. දැන් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙහෙම මෙතරින් මේක චාප කොටස මේ දෙක තමයි අරයන් වෙන්නේ. එතකොට ඒකේ තියෙන විදිහට මේ පාදේ සමානයි කියනවා. නේද? අපිට දත්තර දුවලා තිබ්බා මේ පාදේ සමානයි කියලා. අපි ඒ වගේම දන්නවා මේක සුජුකෝණාශ්‍රයක් නිසා මේ සම්මුඛ පාද දෙක සමානයි. මේ පාදේ සමාන වෙන්න ඕන. ඉතින් අපි ඒ වගේම දන්නවා මේකත් අරේ හින්දා අරේ සමාන හින්දා මේ කෑල්ලට මේ කෑල්ල. මොකද මේ ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අරේ මේ ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අරේ. ඒ දෙක සමානයි. ඒත් අපිට ඔප්පු වුණා මෙන්න මේ සම්පූර්ණ ලොකු පාදයෙන් ඒ කියන්නේ මේ දිග EC කියන පාදයේ සමාන කොටස් දෙකකට බෙදිලා D කින්. ඒ කියන්නේ මේ 420 දෙකට බෙදෙන්න ඕනේ. 420 දෙකට බෙදුනොත් එනවා 210ක් කියලා එනවා සෙන්ටිමීටර්. ඉතින් අපිට රෝම ඉලක්කම් 1
කේන්ද්‍රික ඛණ්ඩයේ අරය ලැබෙනවා. රෝම ඉලක්කම් 1 කේන්ද්‍රික ඛණ්ඩයේ අරය හම්බ වෙනවා කීයක්ද? r කියලා ලියන්න r සමානයි සෙන්ටිමීටර් 210ක් කියලා. හරිද? ඊට පස්සේ ඕන අපිට දැන් පල්ලත් හම්බුණා. අරයට සමානනේ පල්ල සෙන්ටිමීටර් 210යි. මොකද 420න් හරි අඩක් හින්දා. හරි ඊට පස්සේ අපි බලමු රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 මොකද්ද කියන්නේ බලමු. ගේට්ටු පියනේ AD වක්‍රධාරයේ දිග. ගේට්ටු පියනේ AD වක්‍රධාරය කියන්නේ මේ ටික. ඉතින් ඡාප කොටසක දිග වෙන සූත්‍ර දාමු. එහෙනම් මම ලියන්නම් AD ඡාපයේ දිග කියලා. මම සූත්‍රම දාලා දාන්නතර අපිට පාඩම් කරගන්න මතක තියාගන්න ලේසි. ඡාප කොටසක දිග වෙන සූත්‍රය. වෘත්තයක නම් 2πr එයාගෙන් 360න් θ කියලා දානවා. දෙක වැඩි කිරීම 5 කියන 7න් 22 ඡාප කොටසේ අරය දැන් දන්නවා 210යි වැඩි කිරීම 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණ මෙතන ඉන්නවා 90ක් කියලා. බිඳුර බිඳුව කැපෙනවා 9ට 1යි 36 නම් වරක් 4යි 4ට 1යි 21ට 4 7 1යි 21ට 4ක් 3 21යි ඉතුරු නෑ 3ක් ආවේ බිඳුර 7 බිඳුවයි 4ට 2 2යි 2ට 2 කැපෙනවා 2ට 2 1යි ආපහු 22 2න් බෙදුවම 11යි අවසාන උත්තරය ඉතුරුනේ උඩ ඉතුරුන 11 වැඩි කිරීම 30 වැඩි කරද්දි මේ අග බිඳුව අයින් කළා උත්තරයට දානවා 11 33යි AD ඡාප කොටසේ දිග එනවා සෙන්ටිමීටර් 330ක් කියලා. හරි. ඊට පස්සේ අපි යමු අනිත් ගානට රෝම ඉලක්කම් 3ට නේ. හරි. අපි බලමු රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියනවා ගේට්ටුව මෙවැනි පියන් දෙකකින් සමන්විත වේ. එම ගේට්ටු පියන් දෙකෙහි පරිමිතිය ගණනය කරන්න. ගේට්ටුව මෙවැනි පියන් දෙකකින් සමන්විත වේ. එම ගේට්ටු පියන් දෙකේ පරිමිතිය. ඒ කියන්නේ මේ වගේ ඕන මම මේ ගේට්ටු පියන කියන කොටස අඳුරු කරොත් මෙන්න මේ ටික තමයි ගේට්ටු පියන වෙන්නේ. ඒ වගේ පියන් දෙකක් තියනවලු ගේට්ටුවට. නේ. එවන කියන්නේ ගේට්ටුව මෙවැනි පියන් දෙකකින් මන් දාලා අදහසක් වෙන ඇඳලා පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම හැඩයක් එන්න ඕනේ. බලන්න. මෙන්න මෙහෙම හැඩයක්. ඔහොම ඇවිල්ලා ඔහොම මම නිකන් දාලා අදහසක් දෙන්නේ. ඔහොම එකයි ආය ඕක අනිත් පැත්තට මෙහෙම ගිහිල්ලා ඔන්න ගේට්ටු පියන් දෙක තියෙන්න ඕන. එතකොට මේක තමයි සම්පූර්ණ ගේට්ටුව කියන්නේ. ඉතින් ඔක හොඳ අවබෝධයෙන් කරන්න ඕන. දැන් සම්පූර්ණ ගේට්ටුවේ පරිමිතිය තමයි අහන්නේ. ඒ කියන්නේ ගේට්ටුව මේ හැඩයට ඇටලා නෙමෙයි තියෙන ගේට්ටුව කිව්වා සම්පූර්ණ මේකමනේ. එතකොට පරිමිතිය හොයද්දී මේ මැද ඉර ගන්න මේ මැද රේඛාව ගන්න බෑ. ගේට්ටුව වෙන වෙනම ගත්තොත් මැද රේඛාව ගන්න පුළුවන්. සම්පූර්ණ ගේට්ටුවම කියන්නේ මේ පියන් දෙකම සහිත වෙන්න ඕන. ඒකින්ද කල්පනාවෙන් හැදුවේ නැත්නම් අපිට මේ ගාන වැරදෙනවනේ. දැන් ගේට්ටුව මෙවැනි පියන් දෙකකින් කියලානේ කියන්නේ. ඔන්න පියන් දෙකකින් ගේට්ටුව හැදලා තියෙන්නේ. ඒතර ගේට්ටුවේ පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිග. එතකොට මේ මැද අර 420 කියන විතර මෙන්න මේ මැද තීරුව මේ කියන මේ රේඛාව අහුවෙන්නේ. ඉතින් අපි හෙව්වා මෙතර මේ ඡාප කොටසක දිග අපි හෙව්වනේ 330ක් කියලා. ඔයත් 330යි මෙයා 330යි. මේ ඉන්නේ මේ කොටස එක 210යි. එතකොට මෙතර මේ යට ඉන්නේ 210 කැලි දෙකක් ඉන්නවා 210යි 210යි මෙයත් 210යි නේ. පරිමිතිය කියන්නේ ඉතින් වටේ දිගනේ. එහෙනම් සම්පූර්ණ පියනක නෙමෙයි අපි මේ හොයන්නේ ගේට්ටුවේම පරිමිතිය. මොන මම ලියන එම නිසා රෝම ඉලක්කම් 3ට ගේට්ටුවේ පරිමිතිය සම්පූර්ණ ගේට්ටුවේ පරිමිතිය හොයන්න යන්නේ. එහෙනම් ගම්මු බලන්න මෙතන ඇවිල්ලා 330 ඒවා දෙකක් තියෙනවානේ. මම ඔක්කොම ලියන්න තු මෙහෙම ලියන්න 330 ඒවා දෙකයි 210 කැලිත් ඕනනම් ගන්න මේක ගන්න ඔය 210 1යි 2යි 3යි 4ක් ඉන්නවා 210 ඒවා 4යි 330 ඒවා දෙකක් වැඩි කරපුවම කීයද 660ක් එනවා
0.4 4 2 8යි 840ක් එනවා. 0.0 එකතු වුණාම 0යි 6 4 එකතු වුණාම 10න් 0 දැම්ම එකක් ඉතුරුයි 8යි 6යි 14යි 1යි 15යි. එතකොට එනවා පරිමිතිය සෙන්ටිමීටර් 1500ක් කියලා නේද? හරි. අපි යන්න රෝම ඉලක්කම් 4. පස්වෙනි ගානේ 4. රෝම ඉලක්කම් 4ක් ගන්න තියෙනවා B කොටසක් නේ. B කොටස අපි බලමු. වෙනත් කටයුත්තක් සඳහා ඉහත ගේට්ටු පියනකින් කපා ඉවත් කරන ලද කොටසක් ඇසුරින් ලබාගත හැකි විශාලම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස ඔහු කපා වෙන් කර ගනී. වෙනත් කටයුත්තක් සඳහා ඉහත ගේට්ටු පියනකින් කපා ඉවත් කරන ලද කොටසක් ඇසුරින් ලබාගත හැකි විශාලම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස ඔහු කපා වෙන් කර ගනී. එලෙස ත්‍රිකෝණයක් වෙන් කරගත් පසු ඉතිරි වන කොටසේ වර්ගඵලය ලබා ගන්නලු. එතකොට මේක වෙන්නේ මෙහෙමයි. දැන් අර ගේට්ටුවක් පියනකින් කපා ඉවත් කරන ලද කොටසකින් දැන් කියන්නේ ගේට්ටුවෙන් කපා ඉවත් කරන ලද කොටස කියන්නේ දැන් ගේට්ටු පියනේ නෙමෙයි වෙන කටයුත්තර ගේට්ටු පියන ගන්න බෑනේ. ගේට්ටු පියනෙන් කපා ගේට්ටු පියන සෑදීමට කපා ඉවත් කරගත් කොටස ඉන්නවනේ. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය නේ. මම ඕනම් මෙතන B කොටස මම නිකන් අඳින්නම් කේන්ද්‍රික ඛණ්ඩය අදහසක් එන්න. ඔන්න කපලා ඉවත් කරේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ අපි. ඔවුන් ඔය කොටස තමයි වැඩේට ගන්නවා කියන්නේ. මෙන්න මේ කොටසෙන් එයා තව වැඩකට ගන්නවලු මෙතරින් ගන්න පුළුවන් ලොකුම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස නේ. මෙතරින් ගන්න පුළුවන් ලොකුම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස කපලා ඉවත් කරන. ඉතින් මේක අංශ කණුවක් කියන අපිට ලොකුම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස ගන්න වෙන්නේ මෙන්න මේ හැඩයට. ඔවුන් ඔය කොටස ගන්නවලු. ඔවුන් ඔය කොටස ගත්තට පස්සේ ඉතුරු වෙනවනේ තව කොටසක් අවසානයේ. ආන්ගේ අවසාන ඉතුරු වෙන කොටස මෙන්න මේ ටික තමයි අවසාන ඉතුරු වෙන්නේ. ඔවුන් ඔය ටිකේ වර්ගඵලය හොයන්න කියන්නේ. ඉතින් අපි මේ වගේ හැඩයක වර්ගඵලය හොයන්න නම් දන්නේ. දැන් තේරෙන්නේ නැතිව කියලා හිතනවා මම. ඒ කියන්නේ එයා ගේට්ටුව හදන්න අර ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර හැඩයෙන් ගේට්ටුවේ හැඩය අපි කපලා අයින් කරානේ. කපලා ගත්තානේ. ඒ කපලා ගත්තම ඉවත් කරේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක්නේ. අන්න ඒක තමයි මේ B කොටසේ වැඩේට ගන්නෙ. කපලා ඉවත් කරපු කොටස. ඒ කොටසෙන් ලොකුම ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටස ආපහු ගන්නවලු. ඉතින් මෙතරින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ හැඩයෙන් ශ්‍රීජකෝණ ත්‍රිකෝණයක් හදන්න පුළුවන් ලොකුම එක මෙන්න මේක තමයි හදන්න පුළුවන්. අවසානයේ එකත් ගත්තට පස්සේ ඉතිරි ටික තමයි අපෙන් අහන්නේ මෙන්න මේ ටික. ඉතින් අපිට මේ වගේ හැඩයක වර්ගඵල වෙන සූත්‍රයක් අපි දන්නේ. හැබැයි අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අරගෙන ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ඉවත් කළ දැම්ම නම් හරි. අපි තොර මෙතන අගයන් දන්නා මේක 210යි සෙන්ටිමීටර් මේක 210යි. එහෙනම් අපි ඉස්සලම හොයමු. නැත්නම් අපි එකපාරම හොයමු. අපිට මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයාගන්න වෙන්නේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩය අරගෙන එයාගෙන් මේ ත්‍රිකෝණය අයින් කළා දැම්ම නම් මේක ඉතුරු වෙනවා. එහෙනම් මම ලියන එම නිසා අවසානයේ ඉතිරි වන වර්ගඵලය ඉතිරි වන ඒකට කරන්න වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන මොකද්ද අර ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයනේ. ශ්‍රීජකෝණික ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. ඉතින් අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රයක් දන්නවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. අපි කලින් හෙව්වද නෑනේ. 5r වර්ගයෙන් 360න් θ කියලා දැම්මා. ඕන කෙලින්ම 4න් එක දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඉතින් සූත්‍රයත් මතක් වෙන්න මත විරින්න මෙහෙම කියනවා. ත්‍රිකෝණයක නම් භාගයයි ශ්‍රීජකෝණික ත්‍රිකෝණයක ඉතින් ආධාරකය සහ ලම්බුස වෙන්නේ ශ්‍රීජකෝණයේ අඩංගු පාද දෙකමයි. මේ ආධාරකය ගත්තොත් මෙයා ලම්බුස වෙනවා.
මෙයා ආධාරකය ගත්තොත් මෙයා ලම්බුස. ඉතින් දෙකම එකම වගයන් තියෙන 210 වැඩි කිරීම ලම්බුස ගත්තත් 210. එච්චරයිනේ. හරි. මම දැන් මෙතන පොඩ්ඩක් සුළු කරන්න යන්නේ 5 කියන්නේ 7න් 22යි. අරය ගත්තම 210 කේන්ද්‍රික ඛණ්ඩේ වර්ග කියන්නේ 2ක්. මෙතන මම ගන්නවා 360න් 90ක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩේ කොහොනේ 90යි. මෙතන පොඩ්ඩක් සුළු කරලා දාමු. 2ට 2 1යි. 210ක් දෙකෙන් බෙදුම් 2ට 2 1යි. එකට නෑ බිඳුවයි 10ට 5යි. 210 දෙකෙන් බෙදුම 105ක් වෙනවා. ඉතින් එනවා එක්වරක් 210යි 210 වැඩි කිරීම 105ක් මෙතන ඉතුරු වෙනවා. මේක සුළු කරමු 4 7 1යි 21ට 4ක් 3යි බිඳුවට 4ක් බිඳුවයි කියලා කැපෙනවා. මෙතන බිඳුවට බිඳුව කැපිලා 9ට 9 1යි 36ට 9 4යි කියලා කැපෙනවා. මේක 4ට 2 2යි 22 දෙකෙන් බෙදුවොත් 11ක් කියලා එනවා. ආපහු දෙකෙන් කපන්නම් 2ට 2 1යි 32ට බෙදුවොත් 15ක් කියලා එනවා. ඉතින් අවසානයේ මෙතන ඉතුරු වෙනවා 11 උඩ ඉතුරු වුණා වැඩි කිරීම 15 වැඩි කිරීම 210 කියලා ඉතුරු වුණා. මෙතන ඉන්නවා 210 අඩු කිරීම දාලා 210 ගුණ කිරීම 105. ඉතින් මේකත් මම තව පොඩ්ඩක් සරල කරන්න. ඒක ලේසි. නැත්තම් මෙහෙම මේ කට්ටි මේ තුන් දෙනා වැඩි කළා අඩු කරනවා මේ දෙන්න වැඩි කළන උත්තරේ. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්නම්. මෙතන පේන්න ඕන මේ ඍණ ලකුණෙන් දෙපැත්තක් තියෙන මේක එක ගොඩක් මේක ගොඩක්. මේතරත් 210ක් මෙතර 210ක් පොදුයි කියලා පේනවා ඇති. මම මේ 210 ගන්නවා එළියට. තව මේ 210ක් පොදුයි කියලා මෙතරින් ගත්තාම ඉතුරු වෙන්නේ 11 ගුණ කිරීම 15. ඔයගොල්ලෝ කැමතිද සුළු කරන්න ප්‍රශ්න නැහැ. අඩු කිරීම මෙතරින් 210 ගත්තාම 105ක් ඉතුරු. ඉතින් මම දානවා 210 වරහන් ඇරියා. මේ 11 15 වැඩි කරමු. 11 සර 55න් 5 දාන 5ක් ඉතුරු 11 සර 1 11 5 16 165න් අඩු කරන්න ඕනේ 105ක්. ඉතින් අවසාන ගන්න යන 210 වරහණක් කියන ගුණ කිරීම 5න් 5ක් ගියාම බිඳුවයි 6න් බිඳුව 6යි 1න් එකක් බිඳුව බිඳුවයි 210 වැඩි කරනවා 60. පූර්ණ සංඛ්‍යා ගුණ විද්‍යාව ඔයගොල්ලෝ දන්නවා. අගට ඉන්න බිඳුව අයින් කළා දාන උත්තරේට. දැන් 21 6න් වැඩි කළා දාමු. 6 වර 1 6යි 6 රත් 2 12යි. ඒකකයේ වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර. ඉතින් ඉතිරි වෙන කොටසේ වර්ගඵලය වෙන්නේ 12600ක් කියලා එනවා. තේරුණාද? හොඳයි. පස්වෙනි ගාන ඉවරයි නේද? හරි. පස්වෙනි ගානත් ඉවරයි.